මාධ්‍යවේදී හිතවතුන් සියලුම දෙනාට අද දූෂණ විරෝධී සංවිධානයේ හැටියට අපි සුවිශේෂී හෙළිදරව්වක් රටට කරන්න සූදානම් වෙන්නේ. ඒ සුවිශේෂී හෙළිදරව්ව තමයි සුප්‍රකට මහ බැංකු බැඳුම් කර වංචාවේ මහා මොලකරුවන් සම්බන්ධ වූවන් මේට ඍජුව වගකිය යුත්තන් මේ සියලු දෙනා මේ ගනුදෙනුව පිටිපස්සේ කටයුතු කරපු මැදිහත් වෙච්ච ආකාරය සහ ඒ ගනුදෙනුවට අදාළව සිදුවෙච්ච හානිය පිළිබඳව මූල්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රධානීන් මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඒ වගේම මේට අදාළ පාර්ශවයන් සිදු කරන ලද දුරකථන සංවාදවල හඬපටයක් අප වෙත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මෙතෙක්කල් මේ හඬපටය අප වෙත වීම පිළිබඳව විශේෂයෙන් විදේශ රටක ඉඳ මේ හඬපටය අප වෙත ලබා දෙන්න කටයුතු කරේ ඔහු. එය විශාල කාර්යභාරයක් ඔහු ලංකාවෙන් එළියට ගියාට පස්සේ තමයි අපිට ඔහු තීරණය කරලා තියෙන්නේ මේක දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අපිට ලබා දෙන්න ඕන කියලා. ඉතින් අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා මෙම කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් අපව විශ්වාස කරමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කාර්යභාරය අගය කරමින් අප ගෙන යන අරගලයට මේ රටේ මහජන මුදල් මංකොල්ල කෑමට එරෙහිව මේ රාජ්‍ය පාලකයන් කරන මේ දේපොළ කොල්ල කෑමට එරෙහිව අපගෙන යන අරගලයට සහයෝගය දැක්වීම සඳහා මෙම හඬපටය ලබා දීම පිළිබඳව එම තොරතුරු ලබා දුන් මේ රටට ආදරය කරන දේශප්‍රේමී ඒ සහෘදයාට දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අපේ ස්තුතිය මුලින්ම මම පිරිනමනවා. ඉතින් ඔබට මතකයි මේ බැඳුම් කර වංචාව පිළිබඳව බරපතල සාකච්ඡාවක් සමාජයේ වුණා. අගමැතිවරයා කලින්ම කොමිසමක් දැම්මා. කොමිසමත් කිව්වා මේකේ බැලුව බැලමට වංචාවක් වෙලා තියෙනවා කියලා. අද වෙනකන් කමිටු වාර්තාවට වෙච්ච දෙයක් නෑ අගමැතිගේ. මේ පිළිබඳව අපි ගිහිල්ලා මහ බැංකුව වට කරලා කිව්වා මේ රටේ සේවකයා ගර්ථ සාධක අරමුදල් කොල්ල කාලා තියෙන මේ හොරුන්ට වහම දඬුවම් දෙන්න කියලා. ජනාධිපතිවරට කොමිසමක් නොදා ඉන්න බැරි වුණා. මහ බැංකුවේ අධිපතිට ගෙදර යන්න වුණා. හිටපු මුදල් ඇමතිට ගෙදර යන්න වුණා. මුදල් ඇමතිගේ ගෙදරට පර්ෆෙක්චුවල් ට්‍රෙසරීස් ආයතනයේ ලක්ෂ 14 මාර ගානේ කුලී ගෙවලා තියෙනවා කියලා ඔප්පු වුණා. ඒ සියල්ලත් එක්ක යනකොට දැන් ජනාධිපතිතුමා දාපු බැඳුම් කර කොමිසමේ මේ පිළිබඳ සාකච්ඡාව යද්දී අපි දැක්ක පහුගිය දවස්වල වලට එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලේකමුයි දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කරා බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන සම්බන්ධය පිළිබඳව. මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවි කරුණානායකට යන්න උනේ මේ නිසා. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු තව කණ්ඩායමකකින් ප්‍රශ්න කරන්න තියෙනවා කියලා බැඳුම් කර කොමිසමේ කොමසාරිස්වරු අපිට කරුණු කිව්වා. ඒ වගේම මේ බැඳුම් කර විමර්ශන ජනාධිපති කොමිසම තුළ සාක්ෂි විමසද්දී තහවුරු වුණා EPF එකේ තොරතුරු එළියට විකුණලා සල්ලි ගත්ත නිලධාරීන් ඉන්නවා කියලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් මේකට සම්බන්ධ වුණා කියලා. හැබැයි මේ වෙනකොටත් මහ බැංකුවේ මේ බැඳුම් කර ගනුදෙනුව සිද්ධ වෙන වෙලාව වෙනකොට මේ ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ උපදේශකයෙක් කරලත් ආපහු දාගෙන තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට වරදාන වරප්‍රසාද දෙමින් රකිමින් යන වැඩපිළිවෙලක් අපි දකිනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස මේ රටට සිද්ධ කරපු මේ බරපතල අලාභය මේ රටේ ජනතාව මේ වෙනකොට ගෙවමින් තියෙන අලාභය මේ පහුගිය 2015 16 17 කියන අවුරුදු 3ට අදාළව බැඳුම් කරවල පොලි අනුපාත ඉහළ යාම නිසා බිලියන 200කට වැඩි අලාභයක් සිද්ධ වෙලා තියෙනවා මේ රටේ ජනතාවට. ඒ වගේම වෙළඳපොළ පොලි අනුපාත ඉහළ ගිහිල්ලා තියෙනවා. බිලියන 2500ක් පමණ රාජ්‍ය සහ පෞද්ගලික සියලු බැංකුවල මේ රටේ ආයතන ණය අරන් තියෙනවා. ජනතාව වාර්ෂිකව අලුතෙන් ණය ගන්න. මේ සියලු ණයවලට මේ පොලි අනුපාත ඉහළ යාම බලපාන. ඒ ඉහළ යාම බලපාද්දී බැඳුම් කර වංචා සේවය පිළිබඳ ජනාධිපති කොමිසම අපි උන්ට ස්තුතිවන්ත වෙනවා. උන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා කොමසාරිස්වරු 3 දෙනා සහ ඒ සම්බන්ධ වෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලය. නිසා උන් විශේෂ වැදගත් තොරතුරු ගණනාවක් හෙළි කරා. හැබැයි මහ බැංකුවේ අධිපතිවරයන් අපි අහනවා EPF එකේ තොරතුරු එළියට විකුණලා සල්ලි ගත්තා කියන නිලධාරීන්ට අදාළව ගත්ත ක්‍රියාමාර්ගය රටට කියන්න ඕනේ දැන්. එහෙම ක්‍රියාමාර්ගයක් වුන් අරන් නැහැ. මහ බැංකුවේ බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපති කෝප් කමිටුවේ චෝදනාවට ලක් වෙච්ච සභාපති මේ වංචාවේ මහ මොලකරුවා සමග සම්බන්ධකම් තිබුණු ඔහු මුදල් අමාත්‍යාංශ උපදේශකයෙක් වෙනවා.
අපි අහනවා කොහොමද එහෙම වෙන්නේ? රටේ මහා පරිමාණ වංචාවකට දූෂණයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ට අදාළව ගන්න ක්‍රියාමාර්ග කෝ වගකිය යුතු දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය මේ බැඳුම් කර වංචාව පිළිබඳව පක්ෂේ නායකයාගේ සිට සියලු දෙනා ප්‍රශ්න කරමින් තිබෙනවා. දැන් හරිනම් රටෙන් සමාව ගන්න ඕනේ, ජාතියෙන් සමාව ගන්න ඕනේ. මේ මහා වංචාවට උන් සම්බන්ධ වෙලා තියෙනවා විතරක් නෙමෙයි, රටට කරපු අලාභය කොහොමද ගෙවන්නේ කියලා රටට කියන්න ඕනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් අහන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔහෙලා මොකද්ද මේ රටට කරේ? බැඳුම් කර වංචාව පිළිබඳ මේ බැඳිලා තියෙන සම්බන්ධකම් මොනවාද කියලා කියන්න ඕනේ. නිසා මේ සියලු සාකච්ඡා සංවාද යනකොට අපිට දැනෙමින් තියෙනවා බැඳුම් කර වංචාවට සම්බන්ධ හොරු මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච මහ මොලකරුවනු නිදහසේ නිදැල්ලේ ඉන්නවා, විමර්ශනය සිද්ධ වෙනවා. දැන් ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිට ගිහිල්ලා ඒක ආපහු නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා නීතිපති නඩු දාන්න එන ක්‍රියාවලිය එනකොට තව වසර කීයක් යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේක යට ගහන්න, මේක මගහරින්න එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායමක් දැන් මේවා නිකන් අයාලේ යන්න දීලා බලන් ඉන්නවා. චූදිතයන්ට දඬුවම් නැහැ. අල්ලස් සරන් තියෙන රවි කරුණානායක මහත්තයා ගෙවල් කුලිය හැටියට. ඒ නිසා මේවට අදාළව ගත්ත ක්‍රියාමාර්ග කෝ? තොරතුරු එළියට දීලා සල්ලි ගත්ත නිලධාරීන්ට අදාළව ගත්ත ක්‍රියාමාර්ග කෝ? ඒ අදාළ අඩුම ගානේ එයාගේ විනය පරීක්ෂණයක් පටන් ගන්න කටයුතු කරලා නැහැ මේ වෙනකොට මහ බැංකුව අධිපතිවරයා දැන්. නිසා අපිට හරි පැහැදිලි මේ වංචාව තවදුරටත් වහගන්න, මේ වංචාවේ අගගිය මුල්ගිය තැන් වහගන්න උත්සාහයක් උමනාවක් මේ ආණ්ඩුවේ කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ දෝෂණ විරෝධ යන සංවිධානය අපි අද ඔබට මේ හෙලි කරන්න සූදානම් වෙන්නේ. ඒ අපිට තොරතුරු ලබා දෙන හිතවතා අපිට එවලා තියෙන තොරතුරු වල තියෙන්නේ මේ හඬපටවල තියෙන්නේ. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මේ වංචාව පටන් ගත්ත මොහොතේ සිද්ධ වෙච්ච ගනුදෙනුවේ සංවාද සාකච්ඡාවල හඬපට. ඉතින් අපි ඔබට එය ඇහෙන්න සලස්වනවා. ඒ ඇහෙන්න සලස්වන්නේ මේ හඬපටයත් එක්ක නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ CEO කසුන් පලිහේන මහත්තයා කොහොමද මේ අයට මහත්තුරු කියන්න බෑ මහජන මුදල් කොල්ල කාපු හොර තක්කඩිමේ කොහොමද මේ අය රාජ්‍ය බැංකුව වලින් ඉල්ලීම කරලා තියෙන්නේ? ඒ වගේම මහ බැංකුවට කොහොමද මේ අය මැදිහත් වෙලා තියෙන්නේ? ඒතර මහ බැංකුව සහ රාජ්‍ය බැංකුවල නිලධාරීන්, ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රාජ්‍ය බැංකුවල නිලධාරීන් කොහොමද මේ ගැන කතා කරලා තියෙන්නේ? පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ බිඩ් එක මොකද්ද? ඒ වගේම පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ දෙවෙනි වතාවට කසුන් පලිහෙනලා කතා කරලා කොහොමද ඉල්ලලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ බිඩ්ස් පිළිබඳව ඒගොල්ලෝ මේ ඉදිරිපත් කරන ලද ලන්සුව පිළිබඳව මේල් මගින් පණිවිඩ ගනුදෙනු කොමාර වෙලා තියෙනවා. ඒ වගේම මේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාව යද්දී මේ ගනුදෙනුවේ තියෙන හොරකම වංචාව පිළිබඳව මේ රාජ්‍ය නිලධාරීනුත් යම් අඳුරා ගැනීමක් කරනවා. එක්තරා නිලධාරියෙක් කියනවා වහ කුප්පියක් අරන් එන්න වෙන්නේ අපිට කියලා. වහ බොණ්ඩ වෙන්නේ කියලා. මේ ඔබට හඬපටේ අපි අහන්න ලබා දෙනවා. ඒ නිසා මේ බැඳුම් කර නිකුතුවෙන් පස්සේ මාකට් එක කොහොමද ඉහළ ගියේ? පොලි අනුපාත කොහොමද ඉහළ ගියේ? ඒ නිසා මාකට් එකට කලින් කොහොමද තිබුණේ පොලි අනුපාත මේ බැඳුම් කර ගනුදෙනු වංචාව සිද්ධ වෙච්ච වෙලාවේ පොලි අනුපාත කොහොමද තිබ්බේ කියන කාරණා පිළිබඳව තොරතුරු සහිත හඬපටේ අපිට ලබා දීලා තියෙනවා. විශාල විස්තර ප්‍රමාණයක් මෙහි තියෙනවා. නමුත් අපේ ඔබේ පහසුවත් මාධ්‍ය සාකච්ඡාවටත් අවශ්‍ය වෙන නිසා මේ හඬපටේට අදාළව කසුන් පලිහේන විසින් කරන ලද ප්‍රථම ඉල්ලීමේ සිට දුරකථන සංවාදවල කරුණු කීපයක් අහන්න සලස්වන්න හදන්නේ අපි ඔබට. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා මෙය ඔබට මේ දුරකථන සංවාද පටිගත කරලා තියෙන දුරකථන සංවාද අපි මේවා ඉදිරියට ජනාධිපති විමර්ශන කොමිසමට ලබා දෙන්න කටයුතු කරනවා. මාධ්‍ය ආයතන ඔබ සියලු දෙනාට මෙහි පිටපත් ලබා දෙනවා. මේ හොරකම වංචාව දැනුම අවබෝධයෙන් රාජ්‍ය බැංකුව හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් බලපෑම් කරලා මේක කරේ කොහොමද කියන කාරණා පිළිබඳව මේ අයගේ දුරකථන සංවාදවල සාකච්ඡාවල සටහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශනය කරලා හොයන්න පුළුවන්. අපි අහලා බලමු කොහොමද 2015 පෙබරවාරි 27 මහ බැංකුව බිඳපු මෙහෙයුම පටන් ගත්තේ කොහොමද? බැඳුම් කර වංචාව පටන් ගත්තේ කොහොමද? ඊට අදාළ සංවාද අපි මෙතන ඉඳන් අහලා බලමු. ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ සංවාදවල තියෙන්නේ ඒ පුද්ගලයන්ගේ නම් ගමුත් සඳහන් වෙනවා. බිලියන 3ක් 12.5ට දැම්මා කියන කාරණේ එක්ක ඒ බොන්ඩ් එක පිළිගත්තොත් මාකට් එක කොහෙද යන්නේ කියලා තමයි ඒ ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ
ලංකා බැංකුවේ ප්‍රධානියෙක් අතර ඇති වෙච්ච සාකච්ඡාවක්. ඒ නිලධාරීන්ගේ නම් ගම් පවා මේකේ හුරු වෙනවා. අපි ඊළඟට අහන්න පුළුවන් මේකේ දෙවෙනි වතාව ආපහු රික්වෙස්ට් එකක් කරනවා PTL එක Perpetual Treasuries ආයතනය අදාළ නිලධාරියාගේ. ඒ තමයි ලංකා බැංකුව හරහා බිලියන 3ක් දාන්න සාකච්ඡාව යනවා. බිඩ් එක අවසන් කරන්න ඕනේ 11ට. 11 පහුවෙලත් තව විනාඩි 10ක් දෙන්න කියන ලොකු එකක් දාගන්න තියෙනවා කියලා. ඒ තමයි ලංකා බැංකුවේ ණය පහසුකම අරන් Perpetual Treasuries ආයතනය බිලියන 3ක් ඉහළ පොලියට දාන්න දාපු බිඩ් එක. ඒ තමයි කසුන් පලිහෙන ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියට කියනවා මේ 11න් පස්සෙත් දෙන්න විනාඩි 10ක් කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වග කිය යුතුයි මේවට. ඒ නිලධාරීන් තව මේ තැන්වල ඉන්නවා. බිලියන 3ක් දාන්න බොන්ඩ් එක වහන වෙලාවෙන් පස්සෙත් අවස්ථාව දෙන්න කියලා කියනවා. මේ කතා බහ කරලා මේ හොරකම කරන්නේ. ඊළඟට අපිට අහන්න පුළුවන් මේකට අදාළව මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය බැංකුවේ ප්‍රධානියන් දෙන්න අතර සාකච්ඡාව. ඔබට ඇහෙන්නේ නැති ඒ රාජ්‍ය බැංකුවල නිලධාරීන් අතර සාකච්ඡාවේදී ඔවුන් පැහැදිලිව කියනවා මේ 12.5ට බිඩ් එකක් දාන එකත් කරන්න එපා කියලා Perpetual එකටත් කිව්වා කියලා. හැබැයි Perpetual එක මේක දැම්මා. ඒ විතරක් නෙමෙයි ගවන කියලා තියෙනවා 12.50ට වැඩිය තියෙන ඒවත් ඔක්කොම ගන්න කිව්වා කියලා. ඔවුන් කියලා තියෙනවා. නිසා මේක ඊළඟ සුප්‍රසිද්ධ වහකුප්පියේ කතාව එළියට එන්නේ ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත් මේ අදාළ නිලධාරියත් අතර සාකච්ඡාවේදී අපි ඒක අහමු. ඔබට පැහැදිලි ඇති ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ අධිපතිනිය සහ මේ රාජ්‍ය බැංකුවේ මේ ප්‍රධානියා ධර්මපාල මහත්තයත් එක්ක කරපු සාකච්ඡාදී හරි පැහැදිලිව කියනවා අර්ජුන මහේන්ද්‍රන් කිව්වා මේවා ගන්න කියලා. අපි මොනා කරන්නද? එයා තමයි ඩිසිෂන් ගන්නෙ. අපි මොනා කරන්නද? එයා තමයි තීරණ ගන්න. ඒක හරි පැහැදිලිව නිලධාරිණී කියනවා. කියන්නේ අපි කියන්න ඕන දේවල් කිව්වා. හැබැයි අපි මොනා කිව්වත් තීරණ ගන්න අවසානයේ කවුද? අධිපති. නිසා අපිට කරන්න දෙයක් නැහැ. මේක ගිහිල්ලා කොහෙ නවතීද දන්නේ නැහැ. මාකට් එකම ෂොක් වෙලා. මාකට් එක ෂොක් කරේ මොකටද? බෑනට ලාභ අරන් දෙන්න. දැන් මෙන්න තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති බෑනගේ කොම්පැනියට ලාභ අරන් දෙන්න කරපු ගනුදෙනුවට අදාළ මේ මහා වංචාවට අදාළ වෙච්ච මැදිහත් වීම පිළිබඳ අදාළ නිලධාරීන්ගෙන් දැන් ප්‍රශ්න කරගන්න පුළුවන්. දැන් මේ වංචාව පිටිපස්සේ ඉන්න මිනිස්සු හරි පැහැදිලි. හරි තහවුරුයි. මේ නිලධාරීන් මේ කියන්නේ උදේ 10 මාර 11 මාර අතර මේ සාකච්ඡාව කරන්නේ. මේ සංවාදේ තියෙන මේ වෙලාවල් අතර. මේ මාකට් එකේ බිඩ් එක එහෙම නැත්නම් මේ ටෙන්ඩර් එක වහන්න කලින් විනාඩි 10ක් කල්ලිලා තව බිලියන 3ක් ඉල්ලලා 12.5ට 12.75ටත් ඉල්ලනවා. මේ සියලු දේවල් ගන්න කියලා කියනවා. මහ බැංකුවේ අධිපති. දුරකථන අපතම් දීලා තියෙනවා. ඇවිල්ලා කියලා තියෙනවා. මේ මොකද්ද ඒක කරලා තියෙන්නේ? අපේ රටේ ණය වෙළඳපොළ පොලි අනුපාත ඉහළ යාම විසින් අපේ රටේ බරපතල අර්බුදයක් හැදුවා කවුද? මේ ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවේ ඉන්ටර්නැෂනල් පොරක් ගෙනල්ලා දාලා ඉන්ටර්නැෂනල් හොරකමක් කරා. ඒකනේ කරේ. ඉන්ටර්නැෂනල් පොරක් ගෙනාව මහ බැංකුවට ඉන්ටර්නැෂනල් හොරකමක් කරා. ජාත්‍යන්තරයේ පවා සොක් වෙනවා මේ හොරකම් වලට. මොකද මේ කරලා තියෙන ආකාරයට. නිසා හරි පැහැදිලි මේ අය මේ කරපු සාකච්ඡාව සංවාද ඇතුලේ අපිට තියෙන කතා. දැන් ඔබට ඒ අදාළ නිලධාරිනියට ඒ නිලධාරියා පැහැදිලි කරපු ධර්මපාල මහත්තයා පැහැදිලි කරපු එකක් ඇහෙන්නේ නැති. මේ මහ බැංකුවේ නිලධාරියෙක් ඇවිල්ලා ඉල්ලුවා 7,50,000ක බොන්ඩ් අරන් දෙන්න කියලා. එහෙම අරන් දෙන්න බෑ අඩුම ගානේ මිලියන 5ක් ගන්න ඕනේ එහෙම නැත්නම් මිලියනයක් ගන්න ඕනේ කියලා කිව්වා කියලා. නෑ දැන් මේ බොන්ඩ් එක 12.5 උඩින් තියෙන නිසා ඒ විකුණනනේ මහ බැංකුව ඊට වැඩියෙන් කියලා ඉල්ලුවා කියලා. ඊට පස්සේ ආගේගොල්ලෝ එලෙව්වලු පිස්සෙක් කියලා. ඒ කියන්නේ මේ වැඩේ වෙලාද කියලා බලන්න මේ විවිධ මෙහෙයුම් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ මහත්තුරු ඇවිල්ලා ඇහුවනම් මේ ආපු නිලධාරීන් කවුද කියලා හොයාගන්න පුළුවන්. මේ නිකන් හොරෙන් ඇවිල්ලා යන අය නෙමෙයි. ඒ නිසා හරි පැහැදිලි මේ වංචාවට අදාළව ඊටාම සූක්ෂම ලෙස මැදිහත් වෙච්ච ආකාරයන් මේ නිලධාරීන්ගේ මේ දුරකථන සංවාද වලින් පැහැදිලි වෙනවා. නිසා ඒ වගේ ඔප්පු කරන්නේ
මේ ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවේ සිද්ධ වෙච්ච මෙහෙයු මේ කොටස් ඇතුළේ තමයි මේ වංචාව තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා ආපහු වතාවක් මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මේ රාජ්‍ය බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවේ ඔබට තව මේ තොරතුරු තහවුරු කරගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති මේ දුරකථන සංවාද ඇතුළේ මේ රාජ්‍ය බැංකුවල ට්‍රෙෂරි එකේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර ඇතිවෙන සාකච්ඡාවල මේ පහුවදා සාකච්ඡාව තමයි මේ ධර්මපාල මහත්තයා අර මිලියන 500ක බොන්ඩයක් ගන්න අහනවා රේට් කීයද කියලා. රේට් නැහැ Tamanට කැමති ගානක් දාන්න කියන මොකද දැන් රේට් නැහැනේ. 27 වෙනිදා වැඩේ ඉවර කරා. එතෙක් බැඳුම් කර නිකුත් කරපු ටෙන්ඩර් සීමිත ටෙන්ඩර් දාලා පොලි අනුපාත තීරණය කරලා ඊළඟට තමයි අවශ්‍ය ප්‍රමාණය ඒ තීරණය වෙන පොලි අනුපාත මත ගත්තේ. දැන් ඩිරෙක්ට් ඕපන් ඒ කියන්නේ ටෙන්ඩර් එක දානවා දෙන කැමති ගානකට දාන්න පුළුවන් වුණොත් අහු වෙන්න පුළුවන්. ඉතින් 9.5 තිබිච්ච බොන්ඩ් එක 14.75 දක්වා වැඩි වෙන්නේ මේ ජාවාරම්කාරයන් මේ කොල්ලකාරයන් මේ බැංකු හොරු මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙච්ච මිනිස්සු කරපු ප්‍රෝඩාව වංචාව නිසා. සාද ඒකේ පොලි ගෙවන රටේ මිනිස්සු. අද ඒකේ බලපෑම ඇතිලා තියෙන රටේ ජනතාවට. ඒ නිසා මේ බැඳුම් කර වංචාව සිද්ධ වුණාට පස්සේ සහ මේ ඔබට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් මේ බැඳුම් කර වංචාවට පෙර මාකට් එක කොහොමද තිබුණේ බැඳුම් කර වංචාවට පසු මාකට් එකේ පොලි අනුපාත කොහොමද ඉහළ ගියේ කියන කාරණේ පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්. ඔබට දැන් අහන්න මේ පොලි රේට්ස් අප් වෙච්ච හැටි මාකට් එක ඉහළ ගිය හැටි මේ ඉෂුව එකෙන් පස්සේ. මට හිතෙන්නේ මේ තමයි අපේ ඒ සුප්‍රකට බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච මොහොතේ සිද්ධ වෙච්ච දුරකථන සංවාද සහ 27 වෙනිදා කියන්නේ 28 වෙනිදා මාසෙ ඉවරයි. ආපහු එන 1 2 මේ ඒ ආසන දවස්වල බැඳුම් කරලා අනුපාත 12.5 දක්වා ඉහළ ගියා කියලා බොන්ඩ්ස් වල රේට්ස් ඉහළ ගියා කියලා ඒවට අදාළව නිලධාරීන් අතර වෙච්ච සාකච්ඡා සංවාද සහ සුප්‍රකට ආරම්භ වෙච්ච ගනුදෙනු ආරම්භ වෙච්ච මොහොතේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා බිලියනයක් දාලා බිලියන 10ක් ගන්න ගියපු වෙලාවේ පර්පෙක්චුවල් ට්‍රෙෂරීස් ආයතනය මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මේ සියලු දෙනා සම්බන්ධ කරලා මේ පිළිබඳව කතා කරන ආකාරය. ඔබට කලින් සාකච්ඡා මේ සංවාද ඇතුළේම ඇහෙන්න ඇති මේක මේ සමරතුංග මහත්තයාටත් කිව්වා එහෙම කියලා. නියෝජ්‍ය අධිපති සමරතුංග කියලා කියන්නේ මේ ට්‍රෙෂරි එකේ සෙක්‍රටරි. එතකොට මේ හැමෝම දැනුවත් කරලා අවබෝධය හදලා තමයි හොරකම කරන්නේ. එතකොට මේ රටේ පොලි අනුපාත අර බැංකු නිලධාරිය අපිට කියනවා ඇහෙන්නේ නැති. මේ රාජ්‍ය බැංකුව හැටියට අපේ වගකීම මහ ජනතාවගේ මුදල් වලට ආරක්ෂාව සපයන එක. පොලි අනුපාත අත්නෝමතික ලියන එක පාලනය කරන්න ඕනේ. ඒ නිසා රාජ්‍ය බැංකුවල වගකීම නේ මුද්‍රිසුන්ගේ මුදල් ආරක්ෂා කිරීම. දැන් මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රයි බෑන අර්ජුන ඇලෝසියසොයි මුදල් ඇමති රවි කරුණානායකයි එක්සත් ජාතික පක්ෂයයි ඔක්කොම එකතු වෙලා කරලා තියෙන මේ රටේ මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන එකද? මහ බැංකුව ආරක්ෂා කරන එකද? EPF එකේ සල්ලි ආරක්ෂා කරන එකද? මේ රටේ අර මේ බැඳුම් කරලා ආයෝජනය කරන කළුතර බෝධි අරමුදල. කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ අවුරුදු 30 බොන්ඩ් එක ඒගොල්ලෝ දැම්මේ 9.35ට කියලා. ඒකත් වැඩි කිව්වලු 9.25ට වගේ දාන්න එච්චර යන්නේ නැහැ කියලා කිව්වලු. හැබැයි අවසානයේ 12.75ට ගිහිල්ලා. මේ කළුතර බෝධියේ සල්ලි වලින් මේ කරන ආයෝජනයට ප්‍රතිලාභයක් ගන්න තිබිච්ච අවස්ථාවක් නැති වුණා කියලා කියනවා. ඉතින් මේක කොහෙද යන්නේ? මාකට් එක ෂොක් වෙලා මේ සියලු සාකච්ඡා සංවාද ඇතුළෙන් තහවුරු කරන්නේ නැවත මොකද්ද? බැඳුම් කරය මේ මහා වංචාවට පර්පෙක්චුවල් ට්‍රෙෂරීස් ආයතනය අර්ජුන මහේන්ද්‍රන් ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය බැංකුවල ඉහළ නිලධාරීන් සියලු දෙනා මේ තොරතුරු සාකච්ඡාව ඇතුළේ වෙච්ච සංවාදය ඇතුළේ තියෙනවා මේක මහා ජාවාරමක් හොරකමක් රටට සිදු කරන ලදාලාභයක්. හැබැයි අපි අහනවා මහ බැංකුවේ අධිපතිගෙන් අපි අහනවා මේ නිලධාරීන්ට අදාළව අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද? තොරතුරු විකුණපු නිලධාරීන්ට අදාළව අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද? ඒ නිසා අපි මේ බැඳුම් කර වංචාව යට ගහන්න දෙන්නේ නැහැ. මේක නවත්තන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි දෝෂන විරෝධීහට සංවිධානයේ ලෙස ජනාධිපති කොමිසමට අපි ගිහිලා සාක්ෂි දුන්නා. අපි එතෙක් අපි සතුව පැවති සියලු තොරතුරු ජනාධිපති කොමිසමට බාර දුන්නා. මෙන්න ගණන් හදලා පාඩු වෙච්ච ආකාරය අපි කිව්වා. දැන් අපි මේ හඬපටේ ඉන්න නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරන්න පුළුවන් කියලා අපි ජනාධිපති කොමිසමට දැනුම් දෙනවා. ඒ නිසා ජනාධිපති කොමිසමට මේ හඬපටේ පිටපතක් අපි ලබා දීලා කියනවා මෙන්න මේ නිලධාරීන් උපදෙස් ලැබිච්ච හැටි. අර මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ නෝනා කියනවා මේක සීක්‍රට් එකක් between you and me. මේ අධිපතිතුමා අපිට කිව්වා ඔක්කොම ගන්න කියලා.
ඉතින් එයානේ තීරණය කරන්නේ. මේ ඉන්නේ සාක්ෂි. මේ තියෙන්නේ මේකට වගකිය යුත්තෝ කවුද කියලා හරි තහවුරුයි. ඒ නිසා ඒ පී සමරසිරි මහත්තයාද මුදල් අමාත්‍යාංශ උපදේශකයෙක් කරගෙන තියෙන සාක්ෂිකරුවෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා, කබීර් හසීම් මහත්තයා, මලික් සමරවික්‍රම මහත්තයා මේ කට්ටිය දා මහ බැංකුවට ගිහිලා තිබෙච්ච නිසා තමයි ගෙනල්ලා ප්‍රශ්න කරේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දුරකථන ඇමතුමක් දීලා අනුමත කරගත්තා කියලා කෝප් කමිටුවට කිව්වා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා. නිසා මේ වංචාව රටට වගකිය යුතු මේ චූදිතයන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ විතරක් නෙමෙයි මේකට සාධාරණිෂ්ඨ නොවුනොත් අපේ රටේ හිරගෙවල් වල හොරකම් කරලා ඉන්න මිනිස්සු ඔක්කොම නිදහස් කරන්න ඕනේ. හොරකම් වලට විවිධ හොරකම් වලට අහු වෙලා තියෙන සියලු මිනිස්සු නිදහස් කරන්න ඕනේ. මොකද ඒ සියලුම දෙනා කරපු හොරකම් වලට වඩා වැඩි මේ හොරකම. ඒ සියලුම දෙනා කරපු වංකොල්ල කෑම හොරකම් වලට වඩා වැඩි මේ හොරකම. ඒ නිසා මේ හොරකම අවුරුද්දක් පාසා රටේ ජනතාව වග කියන හොරකමක් බවට පත් වෙලා වගකීමට බැඳෙන හොරකම් බවට පත් වෙලා. ඒ ජනතාවගේ බදු මුදල් මේ වෙච්ච අලාභයට ගෙවනව ණය පොලි වාරික හැටියට. ඒ නිසා දූෂණ විරෝධී යන සංවිධානයේ ලෙස අද අපිට මේ ලබා දීපු හඬපටේට අදාළ නිලධාරීන්ට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට අපි කියන වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. ඒ වගේම අපි මේ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් දැන් යනවා. ඒ කොමිසමට අපි මේ නිලධාරීන් කැඳවලා මේට අදාළ අත්‍යවශ්‍ය සාක්ෂි මේ නිලධාරීන් ළඟ තියෙනවා. මේ හඬපටේ තියෙනවා. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා උදේවරුේ වෙච්ච සාකච්ඡාව තමයි කලින් ඇහුවේ. මේ මාකට් එකට වෙච්ච අකරතැබ්බේ තමයි ඊට පස්සේ අපි හඬපටවල ඇහුවේ. ඒ නිසා ඒවත් විමර්ශනය කරලා අහලා අදාළ නිලධාරීන් ගෙනල්ලා වගකිය යුත්තන් චූදිතයන් හරියට අඳුරගෙන මේ වෙච්ච වංචාවට මේ රටට කරපු අපරාධයට දඬුවම් ලබා දීම සඳහා අදාළ පියවර ගැනීමට දූෂණ නිර්ධාරණ සංවිධානයේ සභේ කටයුතු කරනවා. ඒ නිසා මේ හොරකම වහලා යන්න දෙන්නේ නැහැ අපි. මොකද හිටපු රාජපක්ෂ පවුල් පාලනයේ කාලෙත් කරපු හොරකම් වංචා දූෂණ වහලා යන්න හදාගෙන තියෙනවා. සර් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් එක ගොඩේ ඉඳන් උසාවිය අප වෙනුවට වික්‍රමසිංහ අප ලැබිලා තියෙනවා. උසාවිය අප වෙනුවට සිරිසේන අප ලැබිලා තියෙන සමහරුන්ට. නිසා උසාවි කියලා තියෙද්දි අත්අඩංගුවට ගැනීම කරන්න කියලා ඒව නවත්තන් තියෙන සිරිසේන අප මත නැත්නම් වික්‍රමසිංහ අප මත. නිසා රටේ උසාවිය අප වෙනුවට වික්‍රමසිංහ සිරිසේන අප දැන් ඇවිල්ලා තියෙනවා. නිසා මේ හොරු රකිමින් හොරු ආරක්ෂා කරමින් ජාවාරම් කරුවන්ට රැකවරණය සැලසමින් යන ක්‍රියාමාර්ග කිසිසේත් මේ විදිහට ඉස්සරහට අරගෙන අපි දූෂණ විධාන සංවිධානය සභිට දෙන්නේ නැහැ. නිසා මේ හඬපටේ ලබා දීපු අදාළ පුද්ගලයාටත් ඒ වගේම මේ හොරකමට එරෙහිව තවදුරටත් සාධාරණ ඉටු කර ගැනීම සඳහා අරගල කරන මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවටත් අපි ඉල්ලනවා මේ වෙනුවෙන් අපි සියලු දෙනා එක්ක මේ ආණ්ඩුවට බල කළ යුතුයි. ඒ නිසා වහාම නීතිය ක්‍රියාත්මක කරලා චූදිතන්ට දඬුවම් දීලා කොල්ල කාපු මහජන මුදල් නැවත ආය කර ගැනීමට කටයුතු කළ යුතුයි කියන ස්ථාවරය තමයි දූෂණ විරෝධී සංවිධානය ලෙස අපි ඉන්නේ. ඒ නිසා මේ සඳහා අදාළ ආයතනවලට මේ හඬපට දීලා නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය අපි දූෂණ විරෝධී සංවිධානය ලෙස අපේ පැත්තෙන් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ හඬපටය රටට හෙළි කරන්නත් එහි ඇති අන්තර්ගතයේ තියෙන මේ සාකච්ඡාවේ සංවාදය පිළිබඳ රටට කියන්නත් තමයි අද අපි මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ. ඒ පිළිබඳව යම් විමසා ගැනීමක් ඔබට කරන්න පුළුවන්. පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මේ සඳහා අවස්ථාව තියෙනවා. අපි හඬපටේ පිටපතක් ඔබට අපිට දෙන්න පුළුවන් සොෆ්ට් කොපි එකක් හැටියට පෙන් ඩ්‍රයිවර් එකක් තියෙනවා නම් අපි ඒක ඔබට ලබා දෙනවා දැම්ම ඔබට අරන් යන්න පුළුවන්. අපි මේ හඬපටේට අදාළ නිලධාරීන් පිළිබඳව අපි නිලධාරීන් සිදු කරපු සාකච්ඡා සංවාද වුන් රජයේ සාක්ෂිකරුවන් ලෙස තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා අපි සමහර නිලධාරීන්ගේ නම් ඔබට ඇහෙන්නේ නැති කියනවා. පැහැදිලිව ඒ නම් කියවුණා. සහ අදාළ වගකීම් දරපු අය කතා කරා. අදාළ වගකීම් දරපු වෙනත් අය පිළිබඳ සඳහන් කිරීම කරා. පර්පෙක්චුවල් ට්‍රෙසරියර්ස් එකේ කසුන් ෆලියේනව එයාම කියනවා අපි හවලාට කිව්වා කියලා කිව්වා. බොන්ඩ් එක වහන්න තිබිච්ච වෙලාව වෙනකොට තව විනාඩි 10ක් 15ක් කල් ඉල්ලගෙන බිලියන 3ක් දැම්මන් කියලා අපි දැක්කා. මේවට අදාළ නිලධාරීන් පිළිබඳවත් මේ චෝදිතයන් පිළිබඳවත් අපේ දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස හඬපටය සමග මේ වගකීම් දරන පුද්ගලයන් සහිතව තමයි ලබා දෙන්න කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා අපේ නීතිඥ මහත්වරු මොකද මේ ලබා දීමේදී ඔවුන්ගේ යම් කෙනෙක් තමන්ගේ රස්සාව නම් කරලා තියෙන්නේ දැන් ඒ රස්සාව කරා වගේම ගිහිල්ලා කොමිසමට කියන්න ඕනේ අපි රස්සාව කරේ නමුත් අපිට නියෝග දුන්නේ මේ අය කියන. යම් කෙනෙක් හිතාමතා වංචාවට සම්බන්ධ වුණා නම් ඒ අයට ඒකට දඬුවම් තියෙන්න ඕනේ. යම් කෙනෙක් බලපෑම් කරා නම්
ඒ බලපෑම් කරේ කවුද කියලා කියන්න ඕනේ. ඒ නිසා මේ අදාළ හඬපටවල තියෙන නිලධාරීන් පුද්ගලයන් ඒ අයගේ නම් සහ තනතුරු වුන් දරපු වගකීම් සහිතව අපි අඳුන ගන්න තියෙනවා. ඒවා තවදුරටත් අපි තහවුරු කරගනිමින් ඉන්නවා. ඒ සියලු දෙනාගේ විස්තරත් තහවුරුවත් සමග අපේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ හඬපටේ ලබා දෙන්න තමයි සූදානම් කරන්නේ. අපි ලබන සතියේ දෙමු. ඒක විශ්වාසදායක වෙන්නේ ඉතින් අදාළ නිලධාරීන් කතා කරන්නේ අදාළ තනතුරු සහ වගකීම් වලින්මනේ. දැන් මේ හඬපටය මේ විදිහටම මේ අදාළ බැංකුවල තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ, ලංකා බැංකුවේ මේ හඬපට රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ. නැතුව මේවා කොහෙවත් තියෙන්න බෑනේ. මොකද මේවා මේ රෙකෝඩ් වෙලා ගබඩා වෙනවා. දැන් අපිට මේ තොරතුරු එවපු ඒ හිතවතා අපිට කිව්වේ මේවා ශ්‍රී ලංකා මහ බැංකුවෙත් ලංකා බැංකුවෙත් අනිකුත් රාජ්‍ය බැංකුවලත් මේ සාකච්ඡාවල සංවාදවල සටහන් අනිවාර්යෙන් පිටපත් වෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දැන් අරගෙන ගිහිල්ලා මේ හඬපටවල ඉන්න පුද්ගලයන්ගෙන් විමසුවා නම් අදාළ දිනේ හඬපට පරීක්ෂා කරා නම් මේ හඬපටයි ඒ හඬපටයි හරි අපූර්වට ගැලපෙයි. අපි විශ්වාස කරනවා ඔහු අපිට එවනකොට කිව්වේ මේ හඬපට නැහැ මොකද මේ නිලධාරීන් හොඳ සාක්ෂි කියලා. අපිට ඔහු කතා කරා. ඔහු කිව්වා මේ හඬපට එවන්නේ අපිට ඔහු කියපු කරුණු වලින්ම කියනකට වඩා තවදුරටත් තහවුරු කරගන්න තමයි අපිට මේ හඬපට එව්වේ. ඒස හරි පැහැදිලි දැන් අදාළ නිලධාරීන් ඒ අදාළ වගකිය යුතු පුද්ගලයන් ඒ තැන්වල ඉන්නවා. ඒ නිසා මේ හඬපටය සමහර විට කිසිදු ආයතනයකට ගිහිල්ලා නැතුව ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. නිසා මේ ජෝතිත නිලධාරීන් සමහර නිලධාරීන් මේ වගේදී හැසිරෙච්ච ගනුදෙනු කරපු වැඩ කරපු ආකාරය පිළිබඳව සාක්ෂි සටහන් කරගන්න පුළුවන්. ඒ නිසා මේ හඬපටේ දුන්නාට පස්සේ තවත් පහසු වෙයි වංචාව කරේ කොහොමද කියලා තහවුරු කරගන්න. ඔව් දැන් අපි දැක්කනේ රවි කරුණානායක මහත්තයාගේ අර නෝනා දන්නගේ එතුමා උසා බැඳුම් කර කොමිසමට ගිහිල්ලා තිබ්බේ මේ මන් නම් දන්නේ නැහැ නෝනා තමයි දන්නේ කියලානේ ගෙවල් කුලිය දුන්නේ ලක්ෂ 14 මාරක් ගෙවල් කුලිය ගේපු ගේක ඉන්නවා බුදිය ගන්නවා ඒක ඇඳේ කාමරයකට වෙලා හැබැයි ගේට ගෙවල් කුලිය ගෙවන්නේ කවුද කියලා දන්නේ නැහැ එයා බබා ඒකනේ කියන්නේ නේද ඒ නිසා හොරු අහුවෙන්න යනකොට හොරු සාක්ෂිකරුවන් නිහඬ කරන්න සාක්ෂිකරුවන් රටින් පළවා හරින්න සාක්ෂිකරුවන් බියවද්දන්න පුළුවන් නම් ඝාතනය කරන්න උනත් ඔවුන් මැදිහත් වෙනවා. මොකද මේ තමන්ගේ එක්ක හිරේ යන්න ඕනේ එක්ක මේකට නිදහස් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා හිරේ යන එක නවත්ත ගන්න තමයි මේ හැමෝම උත්සාහ කරන්නේ. ඒ නිසා මේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම බලපෑම් කිරීම මේ හැම පරීක්ෂණයක් ඇතුළතම සිද්ධ වෙන වගේ සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා රවි කරුණානායකලා හිටපු ගෙටගේ අයිතිකාර කාන්තාව අනිකා කියන ඒ ගෑනු ළමයා රටෙන් යන්නත් තීරණය කරලා තියෙනවා මොකද එයාට මරණ තර්ජන තියෙනවා කියලා සාක්ෂි දුන්නා කියලා. ඉතින් එයා කියලා තිබ්බ පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් එකෙන් සල්ලි දුන්නා. ගෙදර හිටිය රවි කරුණානායකයි නෝනයි පවුලයි. කියන්නේ යාගේ දරුවෝයි. ඉතින් මම ගේ කුලියට දුන්නේ මම. හැබැයි දැන් මේ මොකද්ද කියන්නේ අනිකාගේ සාක්ෂිය නිහඬ කිරීම. මොකටද? පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් එකෙන් සල්ලි ගියා කියලා තහවුරු වුණා නම් අනිකාගේ සාක්ෂිය ආපහු නිහඬ වුණා සාක්ෂිය නැතු වුණත් පර්පෙක්චුවල් එකේ account වලින් සල්ලි ගිහිලා තියෙනවා අනිකා කියන කෙනාට. එයාට සල්ලි යන හේතුව තමයි එයාගේ ගේක ඉඳලා තියෙනවා රවි කරුණානායකයි ෆැමිලි එකයි. ඉතින් එතකොට ඒක තහවුරු වෙලා දැන් තියෙන්නේ. ඉතින් නමුත් තවදුරටත් සාක්ෂිවලදී උසාවියක නඩු තීරණයක උසාවියක නඩු කටයුත්තකදී සාක්ෂිකාරයෙක් වෙයි කියලා ඒක බලක්ව ගන්න වෙන්න පුළුවන් මට හිතෙන්නේ මේ බලපෑම් කරන්නේ. ඒ නිසා මොන බලපෑම් කරත් දැන් හරි තහවුරුයි. හෙට ඉරු පායනවාසේ බැඳුම් කර හොරකමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකිය යුතු සියලු දෙනාගේ සම්බන්ධයක් තියෙනවා කියලා පැහැදිලි. නිසා දැන් ආපහු මේකේ කරවලේ අතපත ගන්න අඳුරේ අතපත ගන්න දෙයක් නැහැ. දැන් හොරු හෙලි වෙලා තියෙනවා. ඒ නිසා සාක්ෂිකරුවන් බියවැද්දීම් කරන්න පුළුවන්. නමුත් මේ නිලධාරීන් ගිහිල්ලා තමන්ගේ වගකීමෙන් මේ කටයුත්ත කරන්න ඕන. මොකද මේවා රටට හෙලි කරේ නැත්තම් මේවා කාලේ වැලි තලාවෙන්ම අර සුපුරුදු විදිහට වෙහෙලා යන්න පුළුවන්කම තියෙනවා. නිසා අපි මේ කියන්නේ හැම කෙනාටම වගකීමක් තියෙනවා මහජන මුදල් මේවා. රටේ මුදල්. නිසා ඒ වගකීම ඉටු කිරීම සඳහා ඒ අය මැදිහත් වෙන්න ඕනේ. තමන් ජොබ් එකේදී තමන්ට බලපෑමක් කරනවා බලපෑම් කරපු කෙනා කියන්න ඕනේ කියලා. තමන්ට ආරක්ෂාව ඕන නම් ආරක්ෂාව ඉල්ල ගන්න ඕනේ.
එහෙමනේ මේ හොරකම වංචාව පිළිබඳ කාරණේදී තවදුරටත් තහවුරු කරන්න තියෙන එහෙම තමයි. මොන හරි වෙන විශේෂ කරුණු නැත්නම් අපි විශේෂයෙන් නැවත වතාවක් මේ පොත්පත් සාකච්ඡාව විශේෂයෙන් කැඳවේ දූෂණ විධානයේ අපේ හෙළිදරව්ව එක්ක මේ විශේෂ හෙළිදරව්ව සඳහා නැවත ලබන සතිය අපි මේ හඬපටය සහ මේ තොරතුරු ජනාධිපති කොමිසමට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම දූෂණ විධානය විසින් කරන හෙළිදරව් කිරීම තවදුරටත් කන්ජතෙල් සංස්ථාවේ තෙල් මිල දී ගැනීමේදී ඒ වගේම CTB එකේ බස් මිල දී ගැනීමේදී ඒ වගේම විවිධ ආයතන වල ඉඩම් විකිණීමේදී විවිධ ආයතන වලට බඳවා ගැනීම කරද්දී වෙලා තියෙන වංචා සහ මුදල් එකතු කිරීම පිළිබඳ ජාවාරම් පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. අපි ඒවත් ඉදිරියේදී හෙළි කරන්න කටයුතු කරන දූෂණ විධාන සංවිධානය ලෙස අද දවසේ අපිට මේ විශේෂ හෙළිදරව්වට තොරතුරු ලබා දීපු විදේශවල ඉඳන් ඒ තොරතුරු අපිට එවන්න මැදිහත් වෙච්ච ඒ හිතවතාට නැවත වතාවක් අපේ ස්තුතිය පිරිනමමින් අද පුවත්පත් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දූෂණ විධාන සංවිධානය ලෙස අපේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියටත් හෙළිදරව්ව සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් අපි අද පුවත්පත් සාකච්ඡාව අවසන් කරනවා.